ලාභාලාභ හා ලාභාලාභ හා වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශනය වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශනය සහ right එතකොට මේ ලාභාලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ ආකෘතිය ප්‍රමිතගත ආකෘතියක් තියෙන්නේ. ඒ කියන්නේ විකුණුම් මුලින්ම එනවා. එකෙන් අපි අඩු කරනවා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය. ඊට පස්සේ අපිට හම්බ වෙනවා විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරපුවාම දාල ලාභය. වෙනත් ආදායම් සහ බෙදා හැරීමේ පිරිවැය පරිපාලන පිරිවැය වෙනත් පිරිවැය සාමාන්‍යයෙන් අපි වෙනත් ආදායම් වලට සටහන් අංක 1 ගන්නවා. ඒක නිසා මම මෙතන දා ගන්නවා. වෙනත් පිරිවැය සහ මූල්‍ය පිරිවැය. මේ වියදම් ටික අඩු කරාට පස්සේ මෙතන අපිට හොයාගන්න පුළුවන් බදු පෙර ලාභය. ඊට පස්සේ වර්ෂයේ ආදායම් බද්ද අපි අඩු කරනවා. ඊට පස්සේ අපිට එනවා වර්ෂයේ ලාභය. නැත්නම් බදු පසු ලාභය මොකක් හරි. ඊට පස්සේ මෙතන අපි ගන්නවා වෙනත් විස්තීරණ ආදායම්. වෙනත් විස්තීරණ ආදායම්. එතකොට ප්‍රත්‍යාගණන සංචිතවල මොනවා හරි වෙනස් වීමක් තියෙනවා නම් මේ වෙනත් විස්තීරණ ආදායම යටතේ අපි දාන්න ඕනේ. right හරි. ඊට පස්සේ අපිට හදන්න තියෙනවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. හරිද? සීමිත සනුග පොදු සමාගමේ 2019/3/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. right. මේකේ සාමාන්‍ය ආකෘතිය තමයි මෙතනට එනවා විස්තරය. මෙතන සාමාන්‍ය ප්‍රකාශිත ප්‍රාග්ධනය ප්‍රත්‍යාගන සංචිත පොදු සංචිත රඳවාගත් ඉපයුම් සහ මෙතන ශේෂය එහෙම නැත්නම් එකතුව. right හරි. ඊට පස්සේ මෙතන මට සටහන් ටික දාන්න අමතක වුණා. සටහන් වෙනත් ආදායම්
කියන්නේ සටහන් අංක 1 බදු පෙරලාභය කියන්නේ සටහන් අංක 2 වර්ෂයේ ආදායම් බද්ද කියලා කියන්නේ සටහන් අංක 3 මේ විදිහට අපි සලකලා ගන්න. ඊට පස්සේ මෙතන තියනවා වෙන්න සීමිත සනුග පොදු සමාගමේ 2019යි 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ right ඒ යටතේ පළවෙනි එක දේපල පිළියතා උපකරණ දේපල පිළියතා උපකරණ sorry මෙතන ගන්න ඕනේ ජංගම නොවන වත්කම් මේ ජංගම නොවන වත්කම් යටතේ පළවෙනි එක විදිහට ගන්නවා දේපල පිළියතා උපකරණ දේපල පිළියතා උපකරණ ඊට පස්සේ කල්බදු අයිති ඇති වත්කම් ඊට පස්සේ අපි ජංගම sorry මේ තියෙනවා අපි සටහන් අංක 4 සහ 5 කියලා දාගන්න පුළුවන්. ඊට පස්සේ ජංගම වත්කම් ජංගම වත්කම් යටතේ මාත් එක රූල් කරගන්න මම රූල් කිහිපයක් හිත තියාගන්න මොනවද කියන්නේ මම එතන දාන්නේ නැහැ right ඊට පස්සේ හිමිකම් හා වගකීම් මේ යට තියෙනවා මුලින්ම ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ප්‍රත්‍යාගන සංචිත තිබුණොත් විතරක් පොදු සංචිත තිබුණොත් විතරක් අඳවාගත් ඉපයුම් සහ ඊට පස්සේ ජංගම නොවන වගකීම් වෙනවා ඊට පස්සේ ජංගම වගකීම් වෙනවා හරි ඊට පස්සේ මම සටහන් ටික මෙහෙම හදාගෙන ආවොත් සටහන් හරි right සටහන් අංක 1 sorry disconnect වුණා වෙනත් ආදායම්
වෙනත් ආදායම් ඊළඟට දෙවෙනි සටහන බදු පෙර ලාභය ගණනය කර ඇත්තේ පහත වියදම් සැලකීමෙන් අනතුරුවයි සහ තුන්වෙනි සටහන ආදායම් බද්ද හතරවෙනි සටහන දේපල පිරියත හා උපකරණ මේකට අපි අදාළ වගුව අපි දන්නවා කොහොමද අඳින්න ඕන කියන්නේ right ගානේ විදිහට දේපල පිරියද උපකරණ තියෙන්නේ ඉඩම් ගොඩනැගිලි සහ කාර්යාල උපකරණ විතරයි. හරිනේ. ඉඩම් ගොඩනැගිලි කාර්යාල උපකරණ. කාර්යාල උපකරණ සහ මම මෙතන ශේෂය ගන්න. එයා පැතුරු උලක් මම කෝකටත් වැඩිපුර ගත්තා. මොනවා හරි වැඩිපුර ආවොත් කියන එකට. right. මෙතන තියෙනවා පිරිවැය සහ මෙතනට මම ගන්නවා සමුච්චිත ෂේ. ඊට පස්සේ පස්වෙනි සටහන කල්බදු අයිතිය ඇතිවත්කම් සහ ඊතුරු සටහන් ඕනේ වුණොත් අපි තියාගමු. සහ මෙතන පෙරවැඩ මම හදනවා. පෙරවැඩ හදනවා වියදම් වලට අදාළව.
විස්තරය බෙදා හැරීමේ වියදම් වියදම් පරිපාලන වියදම් වෙනත් වියදම් සහ මූල්‍ය වියදම්. හරි රයිට් ඔන්න මම ආකෘතිය නම් හදාගෙන ඉවරයි දැනට. යන්තම් ආකෘතිය නම් හදාගත්තා. සෑහෙන වෙලාවක් ගියා. රයිට් ඕකේ. කමන්නේ. අපි රයිට් දැන් ගානට යමු. හතරේ එක තොරතුරු වලින් අපි පටන් ගමු. හරි. හතරේ එක තොරතුරු අංක 1. පරිපාලන වියදම් තුල රුපියල් ලක්ෂ 9ක අධ්‍යක්ෂක ගාස්තු ඇතුළත් වේ. හරි. 19/3/31 දින අවසන් වර්ෂය සඳහා විගණන ගාස්තු රුපියල් 2,50,000ක් වූ අතර ඒ වර්ෂයේ අවසන් වන විට ගෙවා හෝ ගිණුම්ගත කර හෝ නොමැත. හරි. පරිපාලන වියදම් වල පරිපාලන වියදම් මෙතන දීලා තියෙනවා කොච්චරද 4,500ක්. ඒක ඇතුලේ අධ්‍යක්ෂක ගාස්තු රුපියල් 900ක් තියෙනවලු. සහ විගණන ගාස්තු 2,50,000ක් ඇතුළත් කරන්න තියෙනවා. තාම ඒක ගිණුම්ගත කරලා නැහැ කියලා කියනවා. හරි. අපි මුලින්ම මේ අධ්‍යක්ෂක ගාස්තුව අපි අර සටහන් කරන දෙවෙනි සටහනකින් අපි දාගමු. දෙවෙනි සටහන මමත් කරන්න පොඩ්ඩක් අමතක වෙනවා. රයිට්. දෙවෙනි සටහනේ අපි දාගමු අධ්‍යක්ෂක ගාස්තු එහෙම නැත්නම් සංවේදන ගාස්තු කියලා අපි මෙතන ලිස්ට් කරන එකනේ කරන්නේ ලයිස්ට් ගත කරන එක කරන්නේ අධ්‍යක්ෂක ගාස්තු 900ක් තියෙනවා. දහස් වලින් තමයි අපි හදන්නේ මේක. හරි. ඊළඟට විගණන ගාස්තු 250කුත් තියෙනවා. මේ විගණන ගාස්තු 250 ගෙවා හෝ ගිණුම්ගත කරලා හෝ නෑලු. එතකොට පෙර වැඩවලට මම කියනවා පෙර වැඩවල අපි මේ වියදම් තීරුවේ ආරම්භක ශේෂ එහෙම නැත්නම් මෙතන ශේෂ තියෙනවා පරිපාලන වියදම් වල 4,500ක් තිබ්බා. එතකොට මේක ඇතුලේ අධ්‍යක්ෂක ගාස්තු තියෙනවා. ඒක නිසා ඒක මෙතනට ආය අමුතුවෙන් එකතු කරන්න දෙයක් නැහැ. හැබැයි විගණන ගාස්තු ගිණුම්ගත කරලා නැහැ. විගණන ගාස්තු එක ගෙවලත් නැහැ ගිණුම්ගත කරලත් නැහැ. එහෙනම් ගිණුම්ගත කරලා නැත්නම් 250 මෙතනට දාන්න ඕනේ. සහ ඒක ජංගම වගකීමක්. මම ඒක නිසා උඩ රූල් දෙක ඉඩ තියලා මම මෙතනට දානවා. උපචිත විගණන ගාස්තු 250යි කියන. අපිට ඕනනම් නෝට් එකක් අරගන්න පුළුවන් වෙනත් ගෙවිය යුතු දෑ කියලා නෝට් සටහනක් අපි දාගෙන ඕනනම් එතන උපචිත විගණන ගාස්තු කියලා දාන්නත් පුළුවන්. තහනමක් නැහැ. මෙතන දැම්ම කියලා ලොකු ඉෂුව එකකුත් නැහැ. හරිද? උපචිත විගණන ගාස්තු ඔන්න 250ක් තියෙනවා. right? මේකේ අපහැදිලි මොකුත් තියනවද? තියනවා නම් අහන්න. right නැතුව ඇති කියලා හිතනවා. ඊළඟට දෙවැනි එක සමාගමට එරෙහිව ගනුදෙනු කරුවක පවරා තිබූ නඩුවක තීන්දුව 2019 5/10 දින ප්‍රකාශයට පත් කරන ලද අතර ඒ අනුව එදිනම ගනුදෙනු කරුවට රුපියල් ලක්ෂ 6ක වන්දියක් ගෙවන ලදී. right මූල්‍ය ඒ කියන්නේ වාර්තා කරන කාල පරිච්ඡේදයට පසුව සිදුවෙන සිදුවීමක්. එතකොට ඒ කියන්නේ LKS 10 කියන ප්‍රමිතය අදාළ වෙනවා. වන්දියක් ගෙවලා තියෙන නිසා අපි LKS 37 ප්‍රතිපාදන සහ අසම්භාව්‍ය වගකීම් අසම්භාව්‍ය වත්කම් කියන ප්‍රමිතියත් අදාළ වෙනවා. හරිද? ඒ අනුව එදිනම ගණන් කර ලක්ෂ 6ක වන්දියක් ගෙවන ලදී. මෙම නඩුව 2019 1 දින පවරා තිබුණා. රයිට්. ඒ කියන්නේ මේ වාර්තා කරන කාල පරිච්ඡේදයට අදාළ නඩුවක්. ඒ වුණාට වන්දිය ප්‍රකාශ වෙන්නේ වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පස්සේ වුණාට වාර්තා කරන කාල පරිච්ඡේදයට අදාළ නිසා
මේක ගිණුම් ගත කළ යුතුයි. ගැළපිය යුතු ගනුදෙනුවක්. කෙසේ වුවද සමාගම මෙම වන්දි සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපාදනයක් 2019 3.31 දිනට හඳුනාගෙන නොතිබුණි. 2019 5 දින 30 දින අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සමාගම මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත. right 5.30 නම් අධ්‍යක්ෂක මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබා දෙන්නේ ඊට කලින් වෙන සිදුවීමක් ශේෂපත්‍ර දිනයට පසුව වුණත් ඒක නිසා හැබැයි මේ කියන සිදුවීම අපි කතා කරන කාල පරිච්ඡේදයට අදාළ නිසා වාර්තා කරන කාල පරිච්ඡේදයට අදාළ නිසා මේක අපි මේ සඳහා ප්‍රතිපාදනයක් වෙන් කළ යුතුයි. ප්‍රතිපාදනයක් වෙන් කළ යුතුයි. එතකොට මේ ප්‍රතිපාදනය අපි වෙන් කරන්නේ කොහොමද? මේක ගනුදෙනු කරුවෙකුගේ ප්‍රශ්නයක් නිසා වන්දි සඳහා ප්‍රතිපාදන පෙර වැඩවල මම වියදමක් විදියට සලකනවා. වන්දි සඳහා ප්‍රතිපාදන රුපියල් 600ක් සහ මේක 19.3.31 දින වෙනකොට මේක වන්දිය ගෙවන්නේ 19.5.10 හරිද? වන්දිය ගෙවන්නේ 19.2019 5.10. හැබැයි අපි මේ මූල්‍ය ප්‍රකාශන හදන්නේ 19.3.31 දින. එතකොට 3.31 දිනට ගෙවලා නැහැ. නමුත් ගෙවන්න තියෙන එකක්. 3.31 දින වෙනකොට ගෙවිය යුතු වන්දි සඳහා නැත්නම් මෙතන වන්දි සඳහා ප්‍රතිපාදන කියලා ජංගම වගකීම් යටතේ අපි දානවා කොච්චරද 600ක්. අපහැදිලිමකුත් තියනවා නම් අහන්න. මේ වන්දි ප්‍රතිපාදනය දාන්නේ මෙතන. මේක අර බදු පෙරලාභයේ සටහනේ අපිට දාන්න පුළුවන්. වන්දි සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම 600යි කියන. අපහැදිලිමකුත් තියනවා නම් අහන්න පුළුවන්. මම කරේ වන්දි සඳහා ප්‍රතිපාදන මෙතෙක් ඒවා ගිණුම් ගත කරලා නැහැ. මොකද ශේෂපත්‍ර දිනට මූල්‍ය වාර්තා දිනට පස්සේ සිදුවෙන දවසක්. පස්සේ සිදුවෙන සිදුවීමක්. ඒක නිසා මේ වන්දිය සඳහා ප්‍රතිපාදනයක් වෙන් කරන්න ඕනේ ගැළපීමක් විදිහට වෙන් කරලා තිබෙන්නේ නැති නිසා. එතකොට මම කරේ පෙර වැඩවල අපි වියදම් හදන වගුවේ වන්දි සඳහා ප්‍රතිපාදන කියලා මේක ගනුදෙනු කරුවෙක් සම්බන්ධ දෙයක් නිසා බෙදා හැරීමේ වියදම් යටතට ගෙනාවා 600. සහ 2019 3.31 දිනට මේක තාම ගෙවලා නැති නිසා 19 3.31 වෙද්දි මේක ගෙවලා නැහැ. ගෙව්වේ 5.10 නේ. 3.31 වෙද්දි ගෙවලා නැහැ. ඒක නිසා වන්දි සඳහා ප්‍රතිපාදන කියලා ජංගම වගකීම් වල 600ක් කියලා අපි දාගන්න ඕනේ. හරිද? right. ඊට පස්සේ තුන්වෙනි එක සමාගම වසරක වගකීම් සහතික කාලයක් සහිතව භාණ්ඩ විකුණනු ලබන අතර පසුගිය වර්ෂය තුලදී සිදු කරන ලද විකුණුම් වෙනුවෙන් 4,70,000ක වගකීම් සහතික වියදම් ප්‍රවර්තන වර්ෂයේදී ගෙවා ඇත. හරි 470ක් ගෙවලා තියෙනවා. මෙය ප්‍රවර්තන වර්ෂයේ බෙදා හැරීමේ පිරිවැය තුල ඇතුළත් කරලා තියෙනවා. ඕකේ 2019 3.31 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය 6,50,000ක් ලෙස ඇස්තමේන්තු කරලා තියෙනවා. right. මම මේක හදනවා පොඩි ගිණුමක් වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන. මම හිතන්නේ ඒක තුලින් ලේසි වෙනවා මේ වැඩේ ඒක නිසා. වගකීම් ප්‍රතිපාදන වෙන් කිරීමේ ගිණුම. හරි
right අපි ගාන හරියට කියව ගත්තා නම් ගානේ මුල මේ හරිය තේනවා වගකීම් ප්‍රතිපාදන සඳහා ආරම්භක ශේෂය වෙන් කරපු ආරම්භක ශේෂය ඒක අපි මේ කිරුමේ ආරම්භක මේක වෙන් කිරීම වගකීම් සඳහා වෙන් කිරීමක් නිසා වගකීම් ගිණුමක් මේක ඒක නිසා ගිණුමේ බැර පැත්තේ තමයි ආරම්භක ශේෂය එන්නේ ඒ කියන්නේ ඉහළට ගෙනා ශේෂය තියෙනවා ගානේ විදිහට 580ක් 580 හරිද right ඊට පස්සේ අවුරුද්ද ඇතුලේ ගෙවලා තියෙනවයි කියලා කියනවා වගකීම් සාතික වෙනුවෙන් අවුරුද්ද ඇතුලේ 470ක වගකීම් සාතිකයේ ගෙවීමක් කරලා තියෙනවා ඒක බෙදා හැරීමේ වියදම් වල ඇතුළත් වෙනවලු හරි ඒ කියන්නේ මුදල් ගිණුම බැර හරි මුදල් ගිණුම බැර මේ වගකීම් සහතික ගිණුම හර අපි ගෙවපු ප්‍රමාණය කීයද 470ක් තියෙනවා ඊට පස්සේ කියනවා වර්ෂය අවසාන වෙද්දී ප්‍රතිපාදනය 6,50,000ක් ලෙස ඇස්තමේන්තු කරලා තියෙනවා ඒ කියන්නේ මෙතන පහළට ගෙන ශේෂය මාව හරියට ඇහෙන්නේ නැහැ කියලා කියනවා දැන් නම් ඇහෙනවද දන්නේ නැහැ එහෙම ඔක්කොටම ප්‍රශ්න තියෙනවද ඇහෙන්නේ නැති මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද දැන් හරියද හරි විනාඩියක් දෙන්නකෝ හරි අපේ දෙන්න දැන් ඇහෙනවද දැන් නම් හරියද කියලා හිතනවා right හරි වගකීම් සාතික සඳහා ප්‍රතිපාදන right වගකීම් සාතික සඳහා ප්‍රතිපාදන right මම ඒ ගාන මුලින් ඉඳන් හදන්නම්කෝ හැවුනෙත් නැති නිසා හරි සමාගම වසරක වගකීම් සාතික කාලයක් සහිතව භාණ්ඩ විකුණනු ලබන අතර පසුගිය වර්ෂය තුලදී සිදු කරන ලද විකුණුම් වෙනුවෙන් 470ක වගකීම් සාතික වියදම් ප්‍රවර්තන වගකීම් සාතික වියදම් ප්‍රවර්තන වර්ෂයේදී ගෙවා ඇත. හරි 470ක් ගෙවලා තියෙනවා. මෙය ප්‍රවර්තන වර්ෂයේ බෙදා හැරීමේ පිරිවැය තුළ ඇතුළත් වෙලා තියෙනවලු. අර ගෙවපු එක. කියන්නේ 470 විතරක් බෙදා හැරීමේ පිරිවැය තුළ ඇතුළත් වෙලා තියෙනවලු. 19/3/31 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය 6,50,000ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණා. right. අපි මේකට හැදුවා වගකීම් සඳහා ප්‍රතිපාදන ගිණුමක්. එතකොට මේ ප්‍රතිපාදන වල ආරම්භක ශේෂයක් මේකේ ශේෂ පිරික්සම ඇතුලේ දීලා තියෙනවා. ආරම්භක ශේෂයක් ශේෂ පිරික්සම ඇතුලේ දීලා තියෙනවා. මේ තියෙන්නේ. වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන ආරම්භක ශේෂයක් දෙනවා 580ක බැර ශේෂයක්.
වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන කියලා කියන්නේ වගකීම් ගිණුමක් විදියට සලකන නිසා ඊළඟට ගෙනා ශේෂය 581 කියලා මම දාගන්නවා. ඊළඟට අර මුදලින් ගෙවපු වගකීම් සහතික සඳහා ගෙවපු මුදලින් ගෙවපු වියදම අපි මුදල් ගිණුම බැර වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන ගිණුම හර කරනවා 470ක් කියලා. මේ ඔක්කොම කරලත් අවුරුද්ද අවසානයේ වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන විදියට ශේෂය තියෙන්න ඕනි කියලා කියනවා ගානේ කීයද? ඇස්තමෙතු කරලා තියෙනවා මේ දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය 6,50,000ක් කියලා ඇස්තමෙතු කරලා තියෙනවා. මේක දානවා අපි මෙතන පහළට ගෙනා ශේෂය 6,50,000ක් විදියට. right 6,50,000ක් විදියට. දැන් මේ ගිණුම ශේෂ කරලා මෙන්න මේ ගිණුම ශේෂ කරලා මෙන්න මෙතනින් යන ගාන. එතන මේ කියන්නේ ලාභ ගිණුමේ බෙදා හැරීමේ වේදන් විදියට යන්න ඕනේ ගාන තමයි මේ තියෙන්නේ. බෙදා හැරීමේ වියදම්. වියදම් විදියට යන්න ඕනේ ගාන තමයි මේ තියෙන්නේ. කීයද එතකොට? මෙතන 470යි 650යි කියලා කියන්නේ 1120යි. මෙතනත් 1120යි. ලාභ ගිණුමට සම්පූර්ණයෙන් යන්න ඕනේ කොච්චරද? 1120න් මේ 500ක් 580ක් අඩු කරපු වගේ. ඒකද 540ක් තමයි ලාභ ගිණුමට යන්න ඕනේ. මේකෙන් දැනටමත් මේ කියන 470 ගිහිල්ලා තියෙනවා. 470 දැනටමත් බෙදා හැරීමේ වියදම් යටතේ තියෙනවා. වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන නැත්නම් සහතික සඳහා ඌන ප්‍රතිපාදනය කියලා ඌන ප්‍රතිපාදනය කියලා දාන්න ඕනේ. මොකද්ද? දැනටමත් මේ 540න් 470ක් බෙදා හැරීමේ වේදන් වල තියෙනවා. එහෙනම් ඌන ප්‍රතිපාදනයේ එන්නේ කීයද? අර 540න් 470 අඩු කරපු වගේ. ඒ කියන්නේ 540න් 470ක් විදිහට යනවා බෙදා හැරීමේ වියදම් වලට. හරිද? බෙදා හැරීමේ වියදම් වලට. සහ මෙතන ජංගම වගකීම් වලට අපි ගන්නවා මේ වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන ගිණුමේ මේ තියෙන ශේෂය. ඒ කියන්නේ වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන මේ තියෙන ශේෂය කියන්නේ මෙන්න මේ අගය 650 ජංගම වගකීම් යටතේ දාන්න. හරිද? ඊට පස්සේ අපේ අර දෙවැනි නෝට් එකේ බදු පෙර ලාභේ ගණනය කරන නෝට් එකේ අපිට දාන්න පුළුවන් මොකද? මෙතනට අපි දානවා වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන කියලා සම්පූර්ණ වියදම. ඒ කියන්නේ 540 මෙතනට දානවා. මදු පෙර ලාභයේ සටහනට. අපහැදිලි මොකුත් තියෙනවා නම් කියන්න මම ආපහු කියලා දෙන්නම්. හරි. ඊට පස්සේ හරි අපහැදිලි මොකුත් නැහැනේ. right. ඊට පස්සේ හතරවෙනි එක. ඔන්න චුට්ටක් අමාරු එකක් කියන්නේ දිග එකක්. අමාරු නෑ මේක දිග එකක්. එච්චරයි. හතරවෙනි එක 2018 4/1 දින සමාගම කල්බදු ගිවිසුමකට එළඹුණු අතර
වසර 5ක කාලයක් සඳහා මෝටර රථයක භාවිතා ඉදිරිය ලබා ගන්නා ලදී. 18/4 දිනට මෝටර රථයේ භාවිත අයිතියේ පිරිවැය සහ හි ඵලදායී ජීව කාලය පිළිවෙලින් 5960ක් සහ වසර 5ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී. කල්බදු ගිවිසුමට අනුව 18/4 දින මූලික ගෙවීම ලෙස 2500ක් ගෙවූ අතර 19/3/31 දින ප්‍රථම වාර්ෂික වාරිකය ලෙස 1250ක් ගෙවන ලදී. මූලික මිනුම් කිරීමේදී කල්බදු වගකීම 3460ක් විය. 19/3/31 සහ 2020 3/31 දිනෙන් අවසන් වර්ෂ සඳහා කල්බදු පොලිය පිළිවෙලින් 346ක් සහ 256ක් විය. සමාගම විසින් ගෙවන ලද මූලික ගෙවීම් සහ ප්‍රථම කල්බදු වාරිකය පමණක් කල්බදු ගෙවීම් ගිණුමේ සටහන් කර තිබුණි. කල්බදු ගෙවීම් කියලා ගිණුමක් තියෙනවලු මෙතන. හරි. ඒකේ යන්න මූලික ගෙවීමයි ප්‍රථම වාරිකයේ ගෙවුප එකයි විතරක් කල්බදු ගෙවීමේ ගිණුමේ සටහන් කරලා තියෙනවා. ඒ ඇරෙන්න කිසිම සටහනක් වෙන නැහැ කියලා තියෙනවා. හරි. දැන් අපි මේ ගිණුම මේක හදන්න මුලින්ම අපි ඒත් කරගමු කල්බදු ණය හිමි ගිණුමක් අපි මෙතන හදාගමු. එතකොට ලීසි. right. කල්බදු ණය හිමි ගිණුම. ණය හිමි ගිණුම. right. අපි දන්නවා මුලින්ම මේක මේ අවුරුද්දේ මුල තමයි මේ කියන මෝටර රථය ගන්නෙ. මෝටර රථයේ භාවිතයේ පිරිවැය right. භාවිත අයිතිය 5960යි. පිරිවැය වුණ 5960යි සහ ඵලදායී ජීව කාලය වසර 5යි කියලා දීලා තියෙනවා. right. මේකේ පිරිවැය අපි මෙතන කල්බදු ණය හිමි ගිණුමේ දානවා. මෝටර රථයන්නේ ගන්නෙ. මෝටර රථ ගිණුම හර කල්බදු ණය හිමි ගිණුම බැර කීයද 5960. sorry. ඊට පස්සේ මූලික ගෙවීම 2500යි. එහෙනම් මුදල් ගිණුම බැර කල්බදු ණය හිමි ගිණුම හර මුදල් 2500යි. හරිද? මූලික ගෙවීම ඔන්න 2500ක් තියෙනවා. ඊට පස්සේ ප්‍රථම වාර්ෂික වාරිකය ගෙවලා තියෙනවා. ඒකත් 1250ක් මෙතනට තමයි එන්නේ. ප්‍රථම වාර්ෂික වාරිකය ගෙවීම ඒකත් මුදල් ගිණුමෙන් මෙතනට තමයි එන්නේ. කීයද 1250. හරි. right 1250යි. ඊට පස්සේ මේ අවුරුද්දේ පොලිය ඒ කියන්නේ 2019 3/31 දිනෙන් අවසන් වර්ෂයේ පොලිය ඒකත් මේ කල්බදු ණය හිමි ගිණුමට බැර කරලා කල්බදු පොලි ගිණුමකට හර කරන්න ඕනේ. හරිද? කල්බදු පොලි 346යි ඔන්න කල්බදු පොලිය. හරිද? මේ කල්බදු පොලිය මෙන්න මේ තියෙන කල්බදු පොලිය මෙතන පෙර වැඩවල මූල්‍ය වියදම් යටතේ අපි දාන්න ඕනේ. කල්බදු පොලිය කියද 346ක්. හරිද? කල්බදු පොලි ඔන්න 346ක් තියෙනවා. දැන් මෙතන ශේෂය ගන්නවා. ශේෂය ගන්න. කීයද? right. මේ පැත්තේ අගය වැඩි. හරි? මේ පැත්තේ අගය වැඩි. ඒ කියන්නේ 5960 එකතු කිරීම 346. 6306. මෙතන ශේෂය එනවා. sorry 2556. හරිද? right. දැන් අපිට කරන්න තියෙන්නේ කල්බදු ණය හිමියන්ගේ ජංගම වගකීමයි ජංගම නොවන වගකීමයි හොයාගන්න එක. කල්බදු ණය හිමියන්ගේ ජංගම වගකීම අපි හොයන්නේ කොහමද?
කල්බදු වාරිකය මේකෙන් අඩු කරනවා ඊළඟ වසරේ පොලිය. කල්බදු වාරිකය ඇවිල්ලා 1250යි. ඊළඟ අවුරුද්දේ පොලිය මේ ගාන විදියට 2,56,000. ඒ කියන්නේ 256යි. එහෙනම් ජංගම වගකීම වෙන්නේ 1250 අඩු කිරීම 256 994යි. මේක අපි ජංගම වගකීම් වල කල්බදු ණය හිමි කියලා 994ක් දාන්න පුළුවන්. හරිද? ඊළඟට ජංගම නොවන වගකීම හොයන්නේ ජංගම නොවන වගකීම හොයන්නේ මුළු වගකීමෙන් අඩු කරනවා ජංගම වගකීම. එතකොට මුළු වගකීම තියෙනවා මේ වෙද්දි 2556ක්. ඒකෙන් ජංගම වගකීම 994 අඩු කරපුවාම වෙනවා 1562ක්. මේක අපි ජංගම නොවන වගකීම් යටතේ කල්බදු ණය හිමි කියලා දානවා 1562ක් නේ. ඔව් 1562ක්. right මේකේ දැනට නොතේරුණු මොන හරි තියෙනවා නම් මගෙන් අහන්න. කල්බදු ණය හිමිය ගිණුමේ අපහැදිලි තැනක් තියෙනවා නම් මගෙන් අහන්න please. හරි. ආයෙ පොඩ්ඩක් කෙටියෙන් කියන්න කියලා කියනවා. right. කල්බදු ණය හිමි දැන් මේකේ කල්බදු ඔන්න 5961ක එකක් මම කෙටියෙන් කිව්වොත් වෙලා තියෙන්නේ 5960ක පිරිවැය වෙච්ච මෝටර රථයක් අරගෙන තියෙනවා. එතකොට ඒකේට මූලික ගෙවීම ඩවුන් පේමන්ට් එක කියලා කියන්නේ. ඩවුන් පේමන්ට් එක විදිහට 2500ක් අපිට ගෙවන්න වෙලා තියෙනවා. සහ අවුරුද්දේ ප්‍රථම වාර්ෂික ඒ කියන්නේ අවුරුද්දේ මේ අවුරුද්දට අදාළ වාරිකය 1250ක් ගෙවලා තියෙනවා. හරිද? එතකොට මූලික මිනුම් කිරීමේදී කල්බදු වගකීම 3460යි කියලා කියන්නේ අර මේ 5960න් ඩවුන් පේමන්ට් එක අඩු කරපු වගේ. ඒක හරිද? ඔයා ඒක දැනගෙන තිබ්බත් කමක් නැහැ. ඒක මේ ගානට නම් එච්චරම අදාළත් නැහැ. හරි? ඒ කියන්නේ 5960යිනේ සම්පූර්ණ මේකේ පිරිවැය. 2500 ඩවුන් පේමන්ට් කියන්නේ ඩවුන් පේමන්ට් එක එහෙම නැත්නම් මූලික ගෙවීම විදිහට කරපුවාම අපිට ගෙවන්න තියෙන්නේ කියලා. හරි? සිම්පල් දෙයක්, පොඩි දෙයක්. ඔයා වාහනයක් ගන්නවා ලීස් එකට. මේකේ ඩවුන් පේමන්ට් එකක් විදිහට ඔයා මුලින්ම අපි හිතමු ලක්ෂ 2ක බයික් එකක් ගන්නවා කියලා. බයික් එකක් ගන්නවා රුපියල් ලක්ෂ 2ක. ඔයා ලක්ෂයක් මුලදී අතින් දානවා. ඊටු ලක්ෂය ෆිනෑන්ස් කරනවා. හරිද? ඒක තමයි මේ කියන්නේ. එතකොට මේ ෆිනෑන්ස් කරපු ගාන තමයි මේ තියෙන්නේ. 5960ක එකක් ගන්නවා. ඔයා 2500ක් මූලික ගෙවීම විදිහට අතින් දෙනවා. එතකොට ලීස් කරන්නේ ඔයා 3460යි. ඒක තමයි කල්බදු වගකීම 3460යි කියලා කියන්නේ. හරිද? right මේකේ එතකොට කල්බදු පොලිය දීලා තියෙනවා පළවෙනි අවුරුද්දේ 346යි දෙවෙනි අවුරුද්දේ 256යි කියලා. ওই ටික තමයි දීලා තියෙන විස්තර. සහ අර ගෙවපු මූලික ගෙවීමයි වාර්ෂික පළවෙනි වාර්ෂික වාරිකයයි මෙන්න මේ කල්බදු ගෙවීම් ගිණුමේ තියෙනවා කියලා කියනවා. මේ තියෙන 3750. ඒක මෙහෙම ගිණුමක් නැහැ. කල්බදු ගෙවීම් කියලා ගිණුමක් සාමාන්‍යයෙන් තියන්නේ නැහැ. right මම ඒක නිසා කල්බදු ණය හිමි ගිණුමක් හදනවා. එතකොට අර මුලින්ම ගත්ත මේ මෝටර රථයේ පිරිවැය 5960 මෝටර රථ ගිණුම හර කරලා මේ කියන කල්බදු ණය හිමි ගිණුම බැර කරගන්නවා 5960යි කියලා. ඊළඟට අර ගෙවපු මූලික ගෙවීම සහ වාරිකය මම වෙන වෙනම ගත්තොත් මූලික ගෙවීම මේ තියෙන්නේ මූලික ගෙවීම right මූලික ගෙවීම තිබ්බා 2500ක්. ඒක නිසා කල්බදු ණය හිමි ගිණුම හර කරනවා වාරිකය හර කරනවා වාරිකයත් එහෙමයි මුදල් ගිණුම බැර
කල්බදු ණය හිමිගිණුම ආහාර 1250යි. ඕක තමයි සටහන් වෙලා තිබ්බේ. අර කල්බදු ගෙවීම් ගිණුමේ තිබ්බු ශේෂය තමයි මේ තියෙන්නේ. 3750. හරිද? ඊට පස්සේ මේ අවුරුද්දේ කල්බදු පොලිය 346 තාම ගිණුම්ගත කරලා නැහැ. ඒක නිසා කල්බදු ණය හිමිගිණුම බැර කරලා කල්බදු පොලී ගිණුමකට හර වෙන්න ඕනේ. එතකොට කල්බදු පොලී කියලා කියන්නේ මූල්‍ය වේදමක්. ඒක නිසා මෙතන මූල්‍ය වේදම් යටතේ කල්බදු පොලී කියලා 346ක් අපි දාන්න ඕනේ. එතකොට මේ අවුරුද්ද අවසාන වෙනකොට කල්බදු ණය හිමිගිණුමේ මුළු ශේෂය වෙනවා 2556. මේ ගිණුම ශේෂ කරලා ගත්තු වගේ. ජංගම වගකීම අපි හොයන්නේ සාමාන්‍යයෙන් කල්බදු වාරිකයෙන් ඊළඟ අවුරුද්දේ පොලිය අඩු කරලා ගන්න ආගේ. එතකොට කල්බදු වාරිකයේ 1250යි අවුරුද්දකට 1250ක් කල්බදු වාරිකයේ ගෙවන්න ඕනේ. ඒකෙන් ඊළඟ අවුරුද්දේ පොලිය තමයි 256000. ඒක ගානේ දීලා තියෙනවා. ඒක අඩු කරපුවාම ඔන්න ජංගම වගකීම එනවා 994ක්. ඒක මම දානවා මෙන්න ජංගම වගකීම් වල කල්බදු ණය හිමි කියලා 994ක්. ජංගම නොවන වගකීම හොයන්නේ මේකේ මුළු වගකීම් වලින් ජංගම වගකීම අඩු කරලා එනාගේ. ඒ කියන්නේ මුළු වගකීම් 2556යි මේකෙන් අඩු කරනවා ජංගම වගකීම 994ක්. එතකොට වෙනවා ජංගම නොවන වගකීම 1562යි. මේක තමයි මම දැනට මේ කල්බදු සම්බන්ධයෙන් කරපු දේ. හරිද? ඒක මම ජංගම නොවන වගකීම් වල කල්බදු ණය හිමි කියලා 1562යි කියන දැම්මා. හරිනේ? පැහැදිලිනේ? right? ඊට පස්සේ right ඊට පස්සේ right මම මේ කල්බදු පොලිය අපි අර දෙවෙනි සටහන ඒ කියන්නේ බදු පෙර ලාභේ ගණනය කරන තැනට දාන්න පුළුවන්. කල්බදු පොලිය 346යි. හරිද? ඒකත් මෙතන දැම්මා. ඊළඟට කල්බදු අයිතියදී වත්කම් යටතේ මෝටර රථ වටිනාකම කීයද දැනට තියෙන 5960යි. ඒ කියන්නේ අර ගත්ත මෝටර රථේ. හරිද? මෝටර රථේ. ඒ කියන්නේ මෙන්න මේ කල්බදු ණය හිමිගිණුම බැර කරලා ගත්ත මෝටර රථේ. හරිද? මේක ගන්නේ මේකේ ඵලදායී ජීව කාලය වසර 5යි. සුන්බුන් නගයක් දීලා නැහැ. එහෙනම් මේකේ වාර්ෂික ෂය වෙනවා. වාර්ෂික ෂය එන්නේ කීයද? පිරිවැය සුන්බුන් නගය බෙදීම ඵලදායී ජීව කාලයනේ. right? ඵලදායී ජීව කාලය. එහෙනම් පිරිවැය මේකේ 5960යි සුන්බුන් නගයේ 0යි ඵලදායී ජීව කාලය අවුරුදු 5යි. එහෙනම් මෝටර රථයේ වාර්ෂික ෂය වෙනවා 5960 බෙදීම 5 1192ක්. 1192ක්. හරි? ඔව්. ඒක අපි මෙන්න වියදම් වල දානවා මෝටර රථ ෂය බෙදා හැරීමේ පිරිවැයට තියෙන්නේ 1192යි. හරි? 1192යි. සහ මෙතනින් අඩු කරනවා මේක පළවෙනි අවුරුද්ද නිසා සමුච්චිත ෂය සමානයි. ඒ කියන්නේ පළවෙනි අවුරුද්ද නිසා සමුච්චිත ෂයයි වාර්ෂික ෂයයි එක සමානයි. ඒක නිසා අපි මෙතනින් අඩු කරනවා සමුච්චිත ෂය කියලා. ෂය ඒ කියන 1192.
1992. එතකොට එනවා 5960න් 1192ක් අඩු කරපුවාම sorry 5960න් 1192ක් අඩු කරපුවාම 4768යි කල්බදු අයිති ඇති වත්කම්. ඒක අපි මෙතනට දානවා. කොතනටද? 6 වෙනි නෝට් එක තිබ්බේ මේ ජංගම නොවන වත්කම් යටතේ. sorry 5 වෙනි නෝට් එක තිබ්බේ. කල්බදු අයිති ඇති වත්කම් 4768යි. right. ඔන්න කල්බදු සම්බන්ධයෙන් සියලුම දේවල් ඉවරයි. හරිද? අපහැදිලි මොකුත් තියනවද? හරිනේ? right. හරි. ඊට පස්සේ එතකොට ඔන්න ඒ කතන්දරෙත් ඉවරයි. කල්බදු එකත් ඉවරයි. ඊළඟට අපිට යන්න තියෙන්නේ 5 වෙනි අතිරේක තොරතුර වෙත. දේපල පිරියත සහ උපකරණ සංවිතය සහ ඒ බාහිර සමුච්චිත ෂය පහත පරිදි වෙනවා. හරිද? ඊටම් ගොඩනැගිලි කාර්යාල උපකරණ අවුරුද්ද අවසානයේ ශේෂය තමයි දීලා තියෙන්නේ. හරි? ආරම්භක ශේෂය නෙවෙයි. හැබැයි සමුච්චිත ෂය දීලා තියෙනවා අපිට ආරම්භක ශේෂය. හරිද? right. හරි. මම මේකේ දීලා තියෙන විස්තර ටික මෙතන දේපල පිරියද උපකරණ සටහනේ මම දාගන්න. ආරම්භක ශේෂය දීලා නැහැ. හරිද? අවසාන ශේෂය තමයි දීලා තියෙන්නේ. ඉඩම් වල මේ සමහර ඒ වුණාට ගැළපීම් කරන්න තියෙන නිසා මම අවසාන ශේෂයවත් දාගන්නේ නැහැ මෙතන. සමුචිත ෂය ආරම්භක ශේෂය දීලා තියෙනවා. ඒ වගේ වැරදි තියෙනවා කියන්නේ කොහෙවත් සඳහනක් නැහැ. හරි. ආරම්භක ශේෂය ඉඩම් වල නැහැ. ගොඩනැගිලි 11000යි. කාර්යාල උපකරණ 4000යි. ශේෂය එතකොට 15000ක් තියෙනවා. right. හරි. දැන් 6 වෙනි පොයින්ට් එකත් ඔහොම කියවමු බලන්න. ප්‍රවර්තන වර්ෂය සඳහා ශ්‍රේය මෙතෙක් වෙන් කරලා නැහැ. රයිට් ශ්‍රේය ගණනය කරලා නැහැ. ඒක හරියි. කල්බදු පදනම්මත් ලබාගත් මෝටර රථය බෙදා හැරීමේ කටයුතු සඳහා භාවිතා කරනු ලබන අතර රයිට්. ඒක කල්බදු බෙදා හැරීමේ කටයුතු සඳහා භාවිතා කරන නිසා තමයි ඒකේ ශ්‍රේය අපි බෙදා හැරීමේ පිරිවැය යටතට ගත්තේ. හරිද? රයිට්. ඒකේ ශ්‍රේය මෝටර රථ ශ්‍රේය බෙදා හැරීමේ පිරිවැය යටතට ගත්තේ ඒ නිසා තමයි. අතර ගොඩනැගිලි සහ කාර්යාල උපකරණ පරිපාලන කටයුතු සඳහා භාවිතා කරනවා. ගොඩනැගිලි සහ කාර්යාල උපකරණ පරිපාලන කටයුතු සඳහා භාවිතා කරනවා. එතකොට ෂය කරද්දී ගොඩනැගිලි වලයි කාර්යාල උපකරණ වලයි ෂය පරිපාලන වියදම් යටතට දාන්න ඕනි කියන එක තමයි ඔය කියන්නේ. කාර්යාල උපකරණ සරල මාර්ග ක්‍රමයට පිරිවැය මත 25 බැගින් වාර්ෂික ෂය කරනු ලබනවා. හරිද? මෝටර රථයේ සුන්බුන්නගේ ශූන්‍ය බව උපකල්පනය කරන්න. රයිට්. අපි ශූන්‍ය බව උපකල්පන කරලා තමයි අපි ෂය හැදුවේ. හරිනේ? රයිට්. ප්‍රවර්තන වර්ෂය තුලදී අත්පත් කරගත් දේපල පිරිත සහ උපකරණ පහත පරිදි වෙනවලු. රයිට්. පහත පරිදි වෙනවලු දේපල උපකරණ පිරිත මේ ප්‍රවර්තන වර්ෂය තුලදී අත්පත් කරගත්තු එක. හරි. ඒ අත්පත් කරගත්තු එක අපිට මේ 4 වෙනි දේපල පිරියොද උපකරණ සටහනේ දාගන්න පුළුවන්. එකතු කිරීම වලට නෙන්නේ මිලදී ගැනීම.
මිලදී ගැනීම. හරිද? මිලදී ගැනීම ඉඩමක් තියෙන රුපියල් 10000ක සහ කාර්යාල උපකරණ තියෙනවා 10යි 1 5000ක. හරිද? 5000ක. හරි මේ ටික දීලා තියෙනවා. මේ අයිතම නිවැරදිව ගිණුම්ගත කරලා තියෙනවලු. හරි. ගිණුම්ගත කිරීමේ ප්‍රශ්නයක් නැහැ. මෙහෙමම යනවා මම 8 වෙනි එකට. එතකොට මේ ඇවිල්ලා 5 6 7 8 කියන තුන හතරම එකිනෙකට සම්බන්ධ අතිරේක තොරතුරු. හරි. ඒක හොඳට මතක තියාගෙන මේ ගාන කරගන්න ඕනේ. 8 වෙනි එක තියෙනවා 2018 4යි 1 දින ගොඩනැගිලි 38000කට දෙවන වරට ප්‍රත්‍යයග්‍රහණය කරලා තියෙනවලු. 14 3යි 31 දින ප්‍රථම වරට ගොඩනැගිලි ප්‍රත්‍යයග්‍රහණය කිරීමේදී 1500 ගුණතාවයක් ඇති වුණාලු. හරිද? දෙවන වර ප්‍රත්‍යයග්‍රහණයේ පසු ගොඩනැගිලි වල ඉතිරි ඵලදායී ජීව කාලය වසර 8ක් ලෙස ඇස්තමේන්තු කරලා තියෙනවා. දෙවන වර ප්‍රත්‍යයග්‍රහණයෙන් පසු ගොඩනැගිලි වල ඉතිරි ඵලදායී ජීව කාලය වසර 8ක් ලෙස ඇස්තමේන්තු කරලා තියෙනවා. ගොඩනැගිලි වල ශුන්බුන් නගයේ ශූන්‍ය බව උපකල්පනය කරන්න. දෙවන වර ප්‍රත්‍යයග්‍රහණයට අදාළව කිසිදු ගිණුම් කරන සටහනක් තබා නොමැත කියලාත් කියනවා. හරිද? right. මම ඔන්න ප්‍රත්‍යයග්‍රහණය කරන්නයි යන්නේ. ගොඩනැගිලි ගිණුම ගොඩනැගිලි සමුච්චිත ෂය ගිණුම right මෙතන මං හිස් ගිණුමක් විදිහට තියාගන්න. දැන් ගොඩනැගිලි අවසාන දිනට පිරිවැය එහෙම නැත්නම් මේ අගය දීලා තියෙනවා 45000යි කියලා. අවුරුද්ද ඇතුළත මොකුත් වෙනස්කම් වෙලා නැහැ. වෙනස්කම එකම වෙච්ච වෙනස්කම තමයි මේ ප්‍රත්‍යයග්‍රහණය. හැබැයි ඒකත් ගිණුම්ගත කරලා නැහැ. ඒක නිසා අවුරුද්දේ මුල ගොඩනැගිලි ශේෂයත් මේකටම සමානයි. ඊගේ ශේෂය 45000යි. හරිද? ගොඩනැගිලි වල ආරම්භක ශේෂය 45000ම තමයි. හේතුව අවුරුද්ද ඇතුලේ ගොඩනැගිලි මොකුත් වෙනස්කම් වෙලා නැහැ. වෙච්ච එකම වෙනස්කම තමයි ප්‍රත්‍යයග්‍රහණය කරපු එක. හැබැයි මේ ප්‍රත්‍යයග්‍රහණය කරපු එකත් ගිණුම් කරන කිසිම සටහනක් මේ ප්‍රත්‍යයග්‍රහණ සම්බන්ධයෙන් කිසි සටහනක් තබා නොමැත කියලාත් කියනවා. එහෙනම් අවුරුද්ද මුල තියෙන තිබ්බ ශේෂයම තමයි මේ ගොඩනැගිලි වල අවසාන ශේෂයක් තියෙන්නේ. ඒක නිසා මම ආරම්භක ශේෂයේ විදිහටත් 45000යි කියලා ගොඩනැගිලි ගිණුමේ ශේෂය මම ගන්නවා. හරිද? ගොඩනැගිලි ගිණුමේ ආරම්භක සමුච්චිත ශේෂය තියෙනවා ශේෂය කීයද 11000ක්. ඒක තියෙන්නේ 2018 4යි 1 දිනට. ඒක ආවිලා ආරම්භක ශේෂය. no issue. එහෙනම් මෙතන තියෙනවා 11000ක් සමුච්චිත ශේෂ ගිණුමේ ආරම්භක ශේෂය. හරිද? මේක මම පැහැදිලි කියලා නම් හිතන්නේ. දැන් මුලින්ම අපි ප්‍රත්‍යයග්‍රහණයක් කරද්දී මුලින්ම කරන්න ඕනේ දැන් මේක අවුරුද්ද මුලටනේ කරන්නේ. ඒක නිසා මුල දවසේමනේ කරන්නේ 2018 4 1 නේ දෙවන වර ප්‍රත්‍යයග්‍රහණය කරන්නේ. එහෙනම් මේ අවුරුද්දේ ෂය හොයන්න කලින් මේක ප්‍රත්‍යයග්‍රහණය කරලා ඉන්න ඕනේ. හරි? ෂය හොයන්න කලින් මේක ප්‍රත්‍යයග්‍රහණය කරලා ඉන්න ඕනේ. මේ අවුරුද්දේ එහෙනම් ප්‍රත්‍යයග්‍රහණය කරද්දී ෂය හොයන්න කලින් ප්‍රත්‍යයග්‍රහණය කරන්න ඕන නම් ෂය හොයන්න කලින් මේ තියෙන සමුච්චිත ගිණුමේ සමුච්චිත ෂය ගිණුමේ තියෙන ශේෂය ගොඩනැගිලි ගිණුමට මාරු කරන්න ඕනේ. ගොඩනැගිලි 11000යි ඒක මම මෙතන මාරු කරනවා. ඔන්න සමුචිත ෂය 11000යි. හරිද?
11000ක් ඔන්න සමුචිත ෂේ තියෙනවා. right ඊට පස්සේ දෙවන වරට ප්‍රත්‍යාගරණය කරන්න කීයටද 38000කට. ඒ කියන්නේ ගොඩනැගිලි ගිණුමේ ශේෂය 38000කට ඔන්න ප්‍රත්‍යාගරණය කරනවා. හරිද? පහළට ගෙනා ශේෂය 38000ක් වෙන්න ඕනි කියන එක තමයි ඔකේ අදහස. හරි? ඔකේ අදහස. එතකොට ප්‍රත්‍යාගරණ ලාභයක්ද අලාභයක්ද තියෙන්නේ කියන එකට අපිට හොයාගන්න පුළුවන්. කොහොමද? 38000යි 11000යි කියලා කියන්නේ 49000යි 49000යි 49000යි. එතකොට සම්පූර්ණ ගොඩනැගිල්ලේ මේ දෙවනවර ප්‍රත්‍යාගරණය නිසා 4000ක අතිරික්තයක් තියෙනවා. මේ ඇවිල්ලා මුළු අතිරික්තය. හරිද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගානේ කියනවා ප්‍රථම වරට ප්‍රත්‍යාගරණය කරලා මේකට 1500ක ඌනතාවයක් ඇති වුණා. ප්‍රථම වරට ප්‍රත්‍යාගරණය කරද්දී මේකට 1500ක ඌනතාවයක් ඇති වුණා. දෙවන වර ප්‍රත්‍යාගරණයෙන් පසු තමයි right ප්‍රථම වරට ප්‍රත්‍යාගරණයේදී 1500ක ඌනතාවයක් ඇති වුණා. එහෙනම් ඉස්සරලා ඒ ඒ කියන්නේ ප්‍රථම වරට ප්‍රත්‍යාගරණයේදී ඌනතාවය කොහෙටද දාන්නේ? ලාභාලාභ ගිණුමේ වෙනත් වියදම් යටතේ තමයි ඒක අයින් කරන්නේ. ප්‍රථම වරට ප්‍රත්‍යාගරණය කිරීමක් කරලා ඒකේ ඌනතාවයක් තියෙනවා නම්, ඒ කියන්නේ අලාභයක් තියෙනවා නම්. දැන් ඊට පස්සේ දෙවන වරට කරද්දී ලාභයක් තියෙනවා නම් මුලින්ම කරන්න ඕනේ අපි අර ප්‍රථම වරට වෙච්ච අලාභය මුලින්ම පියව ගන්න ඕනේ. ඒ කියන්නේ ලාභාලාභ ගිණුමෙන්නේ මුලින්ම මේ ප්‍රථම වරට වෙච්ච අලාභය අපි දරාගත්තේ. ලාභාලාභ ගිණුමට ඒ වෙච්ච අලාභය මුලින් පියවලා ඉන්න ඕනේ. ඉතුරු ටික ප්‍රත්‍යාගරණ සංචිත ගිණුමකට අපි අරන් යන්න ඕනේ. කීයද එතකොට ඉතුරු වෙනවද 2500. මෙන්න එතකොට ලාභාලාභයට ගිණුමට ගෙනියන 1500ට අපි මොකද කරන්නේ? වෙනත් වියදම් වල ඉදම් ගොඩනැගිලි ප්‍රත්‍යාගරණ අලාභ පියවීම. එහෙම නැත්නම් ප්‍රත්‍යාගරණ අතිරික්තය කියලා දැම්මත් කමක් නැහැ. පියවීම වෙනත් වියදම් යටතේ 1500ක් ඍණ අගයක් විදිහට දානවා. අඩු වෙනවා. හරිද? ඊට අමතරව මේ ප්‍රත්‍යාගරණ සංචිත වලට යන එක සංචිත ගිණුමකට දානවා. ගොඩනැගිලි ගිණුම හර ප්‍රත්‍යාගරණ සංචිත ගිණුම බැර 2500. right මේ ටික අපහැදිලි මේ ගොඩනැගිලි ප්‍රත්‍යාගරණය කරපු එක අපහැදිලි මොන හරි තියෙනවා නම් කියන්න. ලියා ගන්න ඕන නම් මේවා ලියා ගන්න. හරිද? right අර මම මුලින්ම මෙතනදී කරේ දැනට ලාභාලාභයට ගෙනියපු ඒ කියන්නේ ලාභාලාභය අර කලින් අවුරුද්දේ තිබ්බ අලාභයේ පියවන එක මම මෙන්න මෙතන පෙර වැඩවල ගොඩනැගිලි ප්‍රත්‍යාගරණ අලාභ පියවීම කියලා වෙනත් පියදම් යටතේ මම ඒක අඩු කරා 1500. සහ අර ප්‍රත්‍යාගරණ සංචිතයක් ඇති වෙච්ච එක අපිට දාන්න පුළුවන් කොහෙද? වෙනත් විස්තීර්ණ ආදායම යටතේ ගොඩනැගිලි ප්‍රත්‍යාගරණ අතිරික්තය කියලා මෙතනට 2500ක්. හරිද? 2500ක් අපිට මෙතනට දාන්න පුළුවන්. ඒ වගේම දේපල පිරියත හා උපකරණවල right දේපල පිරියත හා උපකරණවල
ප්‍රත්‍යාගරණය කියලා සමුචිත ඡය වලින් අපි අයින් කරන්න පුළුවන්. අඩු කරනවා. මෙතන අපි ගොඩනැගිලි ඡය අයින් කරන්න මෙතනින්. නේ? ගොඩනැගිලි සමුචිත ඡය කිරීමෙන් අපි ඡය අයින් කරානේ. සමුචිත ඡය 11000. ඒක අපි මෙතනින් අයින් කරනවා. හරි? අඩු කරනවා. ඊට පස්සේ මෙතනටත් එනවා අපි ප්‍රත්‍යාගරණය කියලා. right? ප්‍රත්‍යාගරණය කියලා මේ ගොඩනැගිලි ගිණුමේ මෙතන ඉඳන් මෙතනට වෙච්ච වෙනස්කම දැම්මනම් හරි. මොකද 45000 ඉඳන් 38000ට අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 7000ක් අඩු වුණා කියන එක අපිට දාන්න පුළුවන්. හතලිස් පන්දාහන 38,000ට තියෙන වෙනස 7000ක් අඩු වුණා. 45000 ඉඳන් 38000ට අඩු වුණා. ඔක එක්ක වෙනත් ක්‍රමයකට දාන්න පුළුවන්. කොහොමද? මේ 11000 මෙතනට ඍණ ආපහු මෙතනින් අඩු කරලා මෙතනට ගෙනල්ලා අර ශේෂය වැඩි වෙච්ච ගාන කීයද 4000ක් වැඩි වෙච්ච එක මෙතනට ආපහු එකතු කිරීමක් විදිහට දාන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රත්‍යාගරණය කියලා මෙතන 11000ක් මයිනස් කරලා ආය ප්‍රත්‍යාගරණය කියලා කියලා 4000ක් ඇඩ් කරන්නත් පුළුවන්. කොහොම හරි මෙතන සුද්ධ ප්‍රතිඵලය වෙන්නේ 7000නේ. මම ඒක තමයි එතනට වෙනම මම දැම්මේ. right පැහැදිලිද කියලා හිතනවා. අපැහැදිලි මොකුත් තියෙනවා නම් අහන්න. මෙතන ගොඩනැගිලි වල ආරම්භක ශේෂය 45000ම තමයි. ඒක වෙනසක් නැහැ. ඒක අපේ ගිණුමේ අර දාගත්තේ. එහෙම දාන්නත් පුළුවන්. ඒක දාගන්නත් පුළුවන්. අපැහැදිලි මොකුත් තියෙනවද? ආයි කියලා දෙන්න ඕනේ දෙයක. නෑනේ. හරි. right. ඊට පස්සේ මම ගොඩනැගිලි ෂය හොයන්න ඕනේ. කොහොමද ගොඩනැගිලි ෂය හොයන්නේ? දැන් ගොඩනැගිලි දැන් 38000 නිශේෂය තියෙන්නේ. හරි? ගොඩනැගිලි ඉතිරි ඵලදායී මේ ප්‍රත්‍යාගරණේ දෙවනවර ප්‍රත්‍යාගරණයෙන් පසු ගොඩනැගිලි වල ඉතිරි ඵලදායී ජීව කාලය වසර 8ක් ලෙස ඇස්තමෙන්තු කරලා තියෙනවා. ගොඩනැගිලි වල සුන්බුන් නගේ ශූන්‍ය බව උපකල්පනය කරන්න. දෙවනවර ප්‍රත්‍යාගරණවල කිසිදු ගිණුම් කරන සටහනක් තබා නැත. right. ගොඩනැගිලි ෂය කොහොමද හොයන්නේ? දැනට තියෙන ගොඩනැගිලි වල අගය ප්‍රත්‍යාගනිත අගය ඵලදායී ජීව කාලයෙන් බෙදපුවාම ප්‍රත්‍යාගනිත අගය ඵලදායී ජීව කාලයෙන් බෙදපුවාම අපිට කීයද කියන්න එනවා. අලුත් ඵලදායී ජීව කාලය තමයි අවුරුදු 8. එහෙනම් 38000 බෙදීම 8 4750ක් වෙනවා. අලුත් ෂය වටිනාකම. හරිද? ෂය අගය. ඒක අපිට දාන්න පුළුවන් මෙතන දීපල පිරියද උපකරණවල සමුචිත ෂයවල එකතු කිරීම කියලා වාර්ෂික ෂය ගොඩනැගිලි 4750යි ගොඩනැගිලි වල. ඒකම පෙර වැඩවලත් ගොඩනැගිලි ෂය කියලා අපිට දාන්න පුළුවන්. ගොඩනැගිලි ෂය පරිපාලන වියදම් යටතේ 4750යි කියලා දාන්න පුළුවන්.
right ඊට පස්සේ ඉතුරු ඒවට ඉතුරු ඒවා මොනවාද තව අපේ තියෙනවා ෂෙයා කරන්න ඕනේ කාර්යාල උපකරණ හරිද කාර්යාල උපකරණ ෂෙයා කරන්න තියෙනවා එතකොට කාර්යාල උපකරණ ෂෙයා කිරීම ඔන්න බලමු 125 ගානේ තමයි කාර්යාල උපකරණ ෂෙයා කරන්න කියලා තියෙන්නේ මේ තියෙන්නේ වාර්ෂිකව 125 බැගින් ෂෙයා කරන්න ඕනේ කියලා කියනවා 6 වෙනි අතිරේක තොරතුරේ එතකොට කාර්යාල උපකරණ ඔක්කොම අවුරුද්ද අවසාන වෙද්දි තියෙනවා කොච්චරද 15000ක් අවුරුද්ද අවසාන වෙද්දි 15000ක් තියෙනවා අවුරුද්ද මැදදී අරන් තියෙනවා 5000ක කාර්යාල උපකරණ 7 වෙනි අතිරේක තොරතුරේ තියෙනවා 5000ක කාර්යාල උපකරණ අවුරුද්ද මැදදී අරන් තියෙනවා එහෙනම් අවුරුද්ද මුල ශේෂය තිබිලා තියෙනවා ඒ කියන්නේ 2018යි 4යි 1 ශේෂය කීයද 10000ක් තිබිලා තියෙනවා 10000ක් තිබිලා තියෙනවා. හරිද? ඒක අපිට දාගන්න පුළුවන් කොතනද? මෙතන. ආරම්භක ශේෂය 10000යි. හරිද? right. දැන් ෂය ගණනය කරද්දී මේ 10000ට ඒක ආරම්භයේ ඉඳන් තිබ්බ එකක්. ඒක නිසා ඒ 10000ට 125ක් මුළු අවුරුද්දටම බලන්න ඕනේ. කියන්නේ 10000ට 125ක් කියලා කියන්නේ 2500 සහ අර අවුරුද්ද මැදදී ගත්ත 5000 කවද දරන් තියෙන්නේ 2018 10යි 1 එතකොට අපි බලන්න ඕනේ මේක 3:31 වෙනකල් 2019 10යි 1 11යි 1 12යි 1 1යි 1 2යි 1 3යි 1 3:31 කියලා කියන්නේ මාස 6ක් තිබිලා තියෙනවා. එහෙනම් 125 ගානේ මාස 6ක්. එතකොට 5000ට 125 ගානේ මාස 6ක් කියලා කියන්නේ මාස 6ක් කියලා කියන්නේ හයසිය 25යි 5000ට 125 ගානේ මාස 6ක් කියලා කියන්නේ 625යි හරිද right එතකොට මෙන්න තියෙනවා කාර්යාල උපකරණ ෂෙයා 2500 එකතු කිරීම 625 3125යි මේ ඇවිල්ලා කාර්යාල උපකරණ ෂෙයා 3125යි මේකත් අපි දානවා කොහෙද උපකරණ ෂෙයා 3125යි පරිපාලන වියදමක් සහ අර දීපල පිරියද උපකරණ යටතේ වාර්ෂික ෂෙයා කාර්යාල උපකරණවල 3125 කියලා දාන්න පුළුවන්. හරිද? 3125 කියලා දාන්න පුළුවන් කාර්යාල උපකරණ ෂෙයා. right? අපහැදිලි මොකුත් තියනවද මේ තාක් වෙනකල්? right නැතුව ඇති කියලා හිතනවා. ඉඩම් වල මම දේවල් පිළිවෙල උපකරණ යනවා. ඉඩම් වල මේ මිලදී ගැනීම 10000ක් අවුරුද්ද මැදදිනේ වෙන්නේ. අවුරුද්ද අවසාන වෙනකොට මේ 10000ත් ඇතුළුව 30000ක් තිබුණයි කියලා කියනවා ආරම්භක ශේෂය. එහෙනම් ඉඩම් වල ආරම්භක ශේෂය 20000ක් වෙන්න ඕනේ.
අර 10000ත් ඇතුළුව තමයි 30000ක් කියලා කියන්නේ 2019යි 3.31 දිනට ශේෂය. එතකොට ආරම්භක ශේෂය 20000ක් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒක ඔන්න මම දාගත්තා ඉඩම් වල ආරම්භක ශේෂය. ඉඩම් වල ෂය හදන්නේ නැති නිසා මෙතන මේ ඉඩම මිලදී ගැනීම සම්බන්ධයෙන් අපිට වෙන සටහන් තබන්න ඕනේ නැහැ. ෂය කිරීම බලන්න ඕනේ අවශ්‍යතාවයක් නැහැ. හරිද? ඔන්න ওই ටික දැම්මා. හරිද? right. අපිට ඕනනම් මේ බදු පෙර ලාභය ගණනය කිරීමේ සටහනේ වාර්ෂික ෂය කියලා වාර්ෂික ෂය කියලා දාන්න පුළුවන් ওই කියන තුනේම එකතුව. ෂය එකතුව. ඒ කියන්නේ ගොඩනැගිලි මෝටර රථ සහ කාර්යාල උපකරණ ෂය මේ කියන තුනේම එකතුව අපිට මෙතන බදු පෙර ලාභයේ ගණනය කිරීමේදී භාවිතා කරා කියන්න අපිට දාන්න පුළුවන්. වාර්ෂික ෂය තියෙනවා. එතකොට මේ තුනේ එකතුව මෝටර රථ ෂය 1192යි 4750යි 1192යි 4750යි 3125යි 9067ක්. ඒක අපිට හරිද? ඊළඟට 9 වෙනි එක වසර තුල ගෙවූ ආදායම් බදු වල පෙර වර්ෂයට අදාළව රුපියල් 600ක් ඇතුළත් වෙනවලු. 19/3/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුළු ආදායම් බදු වගකීම 1920ක් ලෙසට ඇස්තමේන්තු කරලා තියෙනවා. වසර තුල ආදායම් බදු ගෙවලා තියෙනවා 1950ක්. ඒකෙන් 600ක් ගිය අවුරුද්දට අදාළ වෙනවා. හරිද? එහෙනම් මේ අවුරුද්දට ගෙවලා තියෙන ආදායම් බද්ද තමයි 1950න් ඒ 600 අඩු කරපු වගේ. ඒ කියන්නේ 1350යි. හරි. right. කොහොම හරි මේ අවුරුද්දට ඇස්තමේන්තු කරලා තියෙනවලු ආදායම් බද්ද 1920ක්. මේ වර්ෂයේ අවසන් වර්ෂය සඳහා 1920ක් ඇස්තමේන්තු කරලා තියෙනවලු මුළු ආදායම් බද්ද. right. තුන්වෙනි සටහන ආදායම් බද්ද සටහනට මම යනවා. හරි. මෙතන මම දානවා වර්ෂයේ ඇස්තමේන්තුගත බද්ද. කීයද? මුළු අවුරුද්දටම ඇස්තමේන්තු කරලා තියෙනවා 1920ක්. අමතර තොරතුරු වල තියෙන්නේ. ඇස්තමේන්තු කරලා තියෙනවා 1920ක්. හරිද? ඊළඟට ඌණ බදු එහෙම නැත්නම් අදි බදු වෙන් කිරීම කොච්චරද කියලා හොයන්න ඕනේ. ඒක හොයන්නේ අවුරුද්ද මුලදී ආදායම් බදු සඳහා ප්‍රතිපාදන තිබ්බ 725ක්. ප්‍රතිපාදන තිබ්බ 725ක් තිබිලා තියෙනවා ප්‍රතිපාදන. නමුත් ආදායම් ප්‍රතිපාදන ඒ කියන්නේ ගිය අවුරුද්ද වෙනුවෙන් තිබ්බ ප්‍රතිපාදන තමයි මේ 725 කියලා කියන්නේ. නමුත් ගිය අවුරුද්ද වෙනුවෙන් අපි ගෙවලා තියෙන්නේ ආදායම් බදු විදිහට 600යි. එහෙනම් ප්‍රතිපාදනය කරලා තියෙන ප්‍රමාණය වැඩි. ප්‍රතිපාදනය කරලා තියෙන ප්‍රමාණය වැඩි නම් අපි ඒක දානවා අදි ආදායම් බදු නැත්නම් ආදායම් බදු අදි වෙන් කිරීම. මෙතනින් මම දානම් අදි වෙන් කිරීමක් නම් මෙතනින් අඩු කරන්න ඕනේ. අදි බදු වෙන් කිරීම.
වෙන් කිරීම කොච්චරද? අර 725ක් නේ වෙන් කරලා තියෙන ප්‍රමාණය. එතකොට ඇත්තටම ගෙවලා තියෙන 600. එතකොට අන්න 725න් 600ක් වැඩි වුණාම 125ක් අදිබදු වෙන් කිරීමක් විදිහට තියෙනවා. එහෙනම් වර්ෂයේ ආදායම් බද්ද වෙන්නේ කීයද? එක්දාස් 920න් 125ක් අඩු කරපුවා වගේ 1795යි. ඒක අපිට දාන්න පුළුවන් මෙතන වර්ෂයේ ආදායම් බද්ද 1795යි කියලා. හරිනේ 1795යි 95යි කියලා ඔන්න වර්ෂයේ ආදායම් බද්ද අපි හොයාගන්න. හරිද? වර්ෂයේ ආදායම් බද්ද අපි 1795 කියලා හොයාගත්තා. සහ 1920ක් දැන් ඇස්තමේන්තු කරලා තියෙනවනේ. හරි? 1920ක් දැන් ඇස්තමේන්තු කරලා තියෙනවා. ඒ 1920න් අපි පෙර වැඩවල එක දාගමු. පෙර වැඩවල මම දානවා. ඔව්. මේ අවුරුද්ද අවසාන වෙද්දී ඇස්තමේන්තුගත බද්ද මම මෙතන හදනවා ඇස්තමේන්තුගත බද්ද අවුරුද්දට ඇස්තමේන්තුගත බද්ද ඇවිල්ලා 1920යි. හරිද? මේකෙන් ගෙවලා තියෙන අවුරුද්දට ගෙවූ ආදායම් බද්ද තියෙනවා මේ අවුරුද්දට මුළු ගාණ ගෙවලා තියෙනවා 1950ක්. ඒකෙන් ගිය අවුරුද්ද වෙනුවෙන් ගෙවලා තියෙනවා 1350. එහෙනම් ගෙවිය යුතු ආදායම් බද්ද එහෙම නැත්නම් ආදායම් බදු වෙන් කිරීම. ඒ කියන්නේ 2019යි 3.31 දිනට ආදායම් බදු වෙන් කිරීම තියෙනවා මේ 1950න් 1920න් 1350 අඩු කරපු වගේ 570ක් ආදායම් බදු වෙන් කිරීම තියෙනවා. මේක අපි ජංගම වගකීම් වල ආදායම් බදු වෙන් කිරීම කියලා 570ක් දානවා. ඒ ඇවිල්ලා මේ අවුරුද්දේට ඇස්තමේන්තු කරපු ආදායම් බද්දයි මේ අවුරුද්ද වෙනුවෙන් ගෙවපු ආදායම් බද්දයි අතර වෙනස. 1350ක් ගෙවලා තියෙනවා. හරිද? ඇස්තමේන්තු කරලා තියෙනවා 1920ක්. ගෙවලා තියෙනවා 1350. එහෙනම් ආදායම් බදු ගෙවන්න තියෙනවා තව 570ක්. ඒක තමයි අර ආදායම් බදු වෙන් කිරීම කියලා ජංගම වගකීම් යටතේ අපි සටහන් කරන්නේ. හරිද? right. ආදායම් බදු වලත් අපහැදිලි මොකුත් තියනවද? මේ ස්ක්‍රීන් මේ zoom වල මේ සමාගම් ගානක් හදනවා කියන්නේම ලොකු වැඩක්, ලොකු ගේමක්. හරි අපහැදිලි මොකුත් තියනවා නම් අහන්න. අපහැදිලි මොකුත් තියනවද? right. අන්තිම එක අන්තිම සටහන හරිද? අන්තිම අතිරේක තොරතුර 1500ක අතුරු ලාභාංශ ගෙවීම බෙදා හැරීමේ පිරිවැය තුළ ඇතුළත් කරලා තියෙනවා. 2019 5:30 දිනේ අධ්‍යක්ෂකවරු විසින් රුපියල් 10,000ක අවසාන ලාභාංශයක් යෝජනා කරලා තියෙනවා. ඕකේ. අර අතුරු ලාභාංශ ගෙවීම මේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේ මම රූල් දෙකක් උඩ ඉඳ තියෙනවා. මෙතන අපි දානවා
අතුරු ලාභාංශ ගෙවීම සාමාන්‍යයෙන් වෙන්නේ රඳවාගත් ඉපයීම් වලින් අඩු වෙලා 1500ක් අඩු වෙලා ශේෂයෙන්ුත් 1500ක් අඩු වෙනවා. සහ අර යෝජිත ලාභාංශය සටහනක් විදිහට මම ඒක 6 වෙනි සටහන විදිහට දානවා. හරි 6 වෙනි සටහන විදිහට යෝජිත ලාභාංශ මේක අපි සටහන් කරනවා කොහොමද මේ කියන එකම දාලා තිබ්බනම් හරි අධ්‍යක්ෂකවරු විසින් රුපියල් 1000ක අවසන් ලාභාංශයක් යෝජනා කොට ඇත. ඔන්න යෝජිත ලාභාංශ සම්බන්ධයෙන් මෙන්න මේ කියන සටහන විතරක් දාපුවාම ප්‍රමාණවත් ඇති. හරිද? මේ කියන සටහන විතරක් දාපුවාම ප්‍රමාණවත්. right අපි අද ගිය පාර ගන්නට වඩා චුට්ටක් වැඩ ගොඩක් තිබ්බා. අතිරේක වැඩ. හරිද? මේ ඔක්කොම දැන් ඔන්න අතිරේක තොරතුරු ටික ඉවරයි. දැන් අපිට කරන්න තියෙන්නේ මෙතන තියෙන දේවල් ටික අපි අරගෙන එන්න තමයි තියෙන්නේ. කොහෙටද? අර සටහන් වලට. right විකුණුම් දීලා තියෙනවා. නෑ මුලින්ම අපි දේපල පිරියද ගමුකෝ. දේපල පිරියද උපකරණ 90000යි ඒක ගත්තා. අපි දේපල පිරියද උපකරණ සටහන ඉවර කරගෙන මෙතනට ගෙනියමු. හරි. දේපල පිරියද උපකරණ. ශේෂය තියෙනවා ආරම්භක ශේෂය එකතු මිලදී ගැනීම ඔක්කොම 15000යි. ප්‍රත්‍යාගරණය නිසා මෙතන 11000ක් අඩු වෙනවා සහ මෙතන 4000ක් වැඩි වෙනවා. හරිද? මෙතන එතකොට අවසන් ශේෂ ගත්තාම අවසන් ශේෂය ඉඩම් වල 30000යි ගොඩනැගිලි වල 38000යි. ඒ කියන්නේ ගත්තොත් 45000 අඩු කිරීම 11000 කිරීම 4000 38000යි. කාර්යාල උපකරණ 15000යි සහ මුළු එකතු වෙනවා 30000යි 38000යි 15000යි එකතු කරා නම් හරි 83000ක් එනවා මුළු එකතු. මේ විලා අවසන් ශේෂවල මුළු එකතුව. අවසන් ශේෂ සමුච්චිත ශේෂවල අවසන් ශේෂය ඉඩම් වල නැහැ බිඳුවයි. හරිද? මෙතන එනවා 11000යි 4750යි මුළු එකතුව. මෙතන 4000යි 3125යි කියන්නේ 7125යි සහ මෙතන 15000යි. හරිද? එතකොට මෙන්න ඇවිල්ලා මොනවාද මේ සමුච්චිත ශේෂවල අවසන් ශේෂය. මෙතන ඇවිල්ලා ධාරණාගය ගන්න පුළුවන් 2019යි එක දිනට ධාරණාගය කීයද? මෙතන 30000යි මෙතන 38000න් 4750 අඩු කරපු වගේ 33250යි 15000න් 7125 අඩු කරපු වගේ 7875යි right
71,125ක් වෙනවා. දේපල පිරියත හා උපකරණ වල ධාරණ අගය. ඒක අපි ජංගම නොවන වත්කම් වල දේපල පිරියත උපකරණ ධාරණ අගය 71,125යි කියලා දාගන්න ඕනේ. හරිද? 71,125යි. රයිට් ඊට පස්සේ දේපල පිරියත උපකරණ සමුචිත ඡය හරි විකුණුම් 88,000ක් කියලා දීලා තියෙනවා. ලාභ ගිණුමේ විකුණුම් 88,000යි. මේක මෙතනට දාගන්න. හරි විකුණුම් මොන 88,000 කියන දාගත්තා. විකුණුම් පිරිවැය දීලා තියෙනවා අපිට හදන්න දෙයක් නැහැ. 45,000යි කියලා ඔන්න මෙතන අපි දාගන්න පුළුවන්. නඩු කිරීම 45,000යි. විකුණුම් පිරිවැය. right දල ලාභය එනවා 88,000න් 45,000ක් අඩු වෙලා එන වැලියු එක 43,000යි. හරි 43,000යි ඔන්න දල ලාභය. එක හරි. ඊට පස්සේ තොගය දීලා තියෙනවා 4,200යි. ජංගම වත්කම් යටතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපි දාන්න ඕනේ තොගය තොගය 4,200යි. හරිද? වෙළඳ ලැබිය යුතු දෑ 17,300යි. තොගයට පල්ලෙහෙන් වෙළඳ ලැබිය යුතු දෑ 17,300යි. වෙළඳ ගෙවිය යුතු දෑ 19,000යි. වෙළඳ ගෙවිය යුතු දෑ 19,000යි. ඒ කියන්නේ ජංගම වගකීම් මම මේ රූල් දෙකක් ඉඳ තියාගත්තේ ඒකට තමයි වෙළඳ ගෙවිය යුතු දෑ කියද 19,000යි. right කල්බදු ගෙවීම් අපි එහෙම ගිණුමක් නැහැ ඒක අපි අයින් කරා. ඒ අයින් කරලා තමයි අපි අර කල්බදු වගකීම් ගිණුමේ මෙන්න මේ 2500 1250 කියලා දාලා තියෙන්නේ ඒක තමයි. ඒ කල්බදු ගෙවීම් ගිණුමේ තිබ්බ ටික තමයි. හරි? ඒක නිසා ඒක අවශ්‍ය නැහැ. මුදල් සහ මුදල් සමාන දෑ 750යි. අපිට මෙතන දාන්න පුළුවන් මුදල් සමාන දෑ 750යි. වගකීම් සඳහා ප්‍රතිපාදන 580 අපි ගත්තා. ප්‍රකාශිත ප්‍රාග්ධනය 45,500යි. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ආරම්භක ශේෂය 45,500යි. රඳවාගත් ඉපයුම් 6,395යි ආරම්භක ශේෂය. 6,395යි ඔන්න රඳවාගත් ඉපයුම් ආරම්භක ශේෂය. පරිපාලන වියදම් 4,500යි. එක අපි අර පෙර වැඩවල 4,500 මම මෙතනට දාගත්තා. මට එක දෙයක් මිස් වුණා. සෝරි. මෙන්න මෙතන කියලා තියෙන දෙයක් මට මිස් වුණා.
මෙන්න මේ අතුරු ලාභාංශ ගෙවීම බෙදා හැරීමේ පිරිවැය තුල ඇතුළත් කරලා තියනවලු. හරිද? ඒක වැරදිනේ. අතුරු ලාභාංශ ගෙවීම බෙදා හැරීමේ පිරිවැය තුල ඇතුළත් කරලා තියෙන එක වැරදි. ඒක නිසා ඒක අපි එතනින් අයින් කරන්න ඕනේ. ඒක මට අමතක වුණා ඉස්සෙල්ලා ගන්න. ඒ කියන්නේ අර අතුරු ලාභාංශ ගෙවීම මෙතන බෙදා හැරීමේ පිරිවැය ඇතුළත් කරලා තියෙනවලු. ඒක එතනින් අයින් කරන්න ඕනේ. අයින් කරනවා නම් 1500 අඩු කරන්න ඕනේ. හරිද? 1500 අඩු කරන්න ඕනේ. ඒක මට දාන්න බැරි වුණා. ඒක නිසා මම දැන් මතක් වුණා මට. right. හරි. අපව නැවත ගියොත් ගානට පරිපාලන වියදම් 4500යි බෙදා හැරීමේ පිරිවැය වල ආරම්භක ශේෂය එකත් මේ පෙර වැඩවල පන්දාස් 200 මූල්‍ය වියදම් 750යි ආරම්භක ශේෂය වෙනත් වියදම් 1800යි. හරිද? 1800යි. ආදායම් බදු ගෙවීම අපි ගත්තා. ආදායම් බදු සහ ප්‍රතිපාදනත් අපි ගත්තා. right. මෙච්චරයි තියෙන්නේ. වෙනත් ආදායම් තිබ්බේ නෑ මොකුත්. මේ ටික අපි හදලා ගත්තාම අපි ඉස්සලාම් වලු බෙදා හැරීමේ පිරිවැය ටික දැන් එකතු කරන් යමු. කොච්චරක් තියෙනවද කියන්නේ. පන්දාස් 200යි 600යි 70යි 1192යි එකකින් අඩු කරනවා 1500. 5562යි. පරිපාලන වියදම් තියෙනවා 4500යි 250යි 4750යි 3125යි 12625යි. වෙනත් ඒ වගේ 1800 1500 අඩු නම් 300යි. මූල්‍ය වියදම් 346යි 1096. හරිද? 1096. මේ ටික අපි දාගමු මෙතන. බෙදා හැරීමේ පිරිවැය 5562. ඊට පස්සේ පරිපාලන 12625යි. වෙනත් 300යි. මූල්‍ය පිරිවැය 1096යි. 1096. හරිද? 1096. දැන් මෙතන වියදම් ටික එකතු කරපුවාම එකතු කරලා මෙතනින් අඩු කරොත් 5562 12625 300 1096 19583ක් තියෙනවා. බදු පෙර ලාභය එනවා 43000න් 19583ක් අඩු කරපුවාම 23417යි. වර්ෂයේ ලාභය එනවා එතකොට 23417න් 1795ක් අඩු කරාම එනගේ 21622යි. හරිද? 21622යි. වෙනත් විස්තීර්ණ ආදායම් 2500ක් තියෙනවා. එතකොට ඒ ඔක්කොම එකතු වුණාම මුළු විස්තීර්ණ ආදායම් තියෙනවා 21622යි 2500 එකතු කරාම එනගේ 24122ක්. මේක අපි දානවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ මුළු විස්තීර්ණ ආදායම කියලා. වෙන වෙනම කොහෙද ප්‍රත්‍යාගන්න සංචිතයේ 2500කුයි මේ 2500යි වර්ෂයේ ලාභයේ 21622 රඳවාගත් ඉපයුම් වලට එකතු කරමු 21622.
දැන් මෙතනත් අපි ශේෂ ටික ගත්තොත් 45500යි 6395යි ආරම්භක ශිෂ්‍ය ටික එකතුව 51895යි මුළු විස්තරණ ආදායම එකතුව 24122යි right අවසාන ශේෂය මෙතන අපිට ගන්න පුළුවන් අවසාන ශේෂය 45500යි 2500යි මොකද සංචිත නැහැ මෙතන තියෙනවා 6395ට 21622 එකතු කරලා 1500 අඩු කරනවා 26517යි මෙතන ශේෂ එනවා 74517යි right මේ ටික හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ තියෙන ටික අපි මෙතනට අරන් යමු හිමිකම් සහ වගකීම් විදියට ප්‍රකාශිත ප්‍රාග්ධනයේ තියෙනවා 45500යි ප්‍රත්‍යයගන සංචිත 2500යි පොදු සංචිත නැහැ රඳවාගත් ඉපයුම් තියෙනවා 26517යි 17යි ඒ ටික එකතු මේ දැන් ඔක්කොම දාගෙන ඉවරයි. අපි මේ එකතු කරගෙන ආවොත් .71.135යි 4768යි 75893යි මෙතනත් එකතු අපි මෙහෙට ගෙන ආවොත් .50යි 22250යි මෙතනට එනවා මුළු වත්කම් .75893යි 22250යි 98143යි බලමු කාට බැලන්ස් වෙයිද කියලා මෙතන එනවා එකතුව හිමිකම් වෙනස් වීම ප්‍රකාශයෙන් අපිට ඕන එකතුව ගන්න පුළුවන් 74517යි 74517යි මෙතන 1562යි සහ මෙතන එකතුව 994යි 19000යි 250යි 600යි 650යි 570යි 22064යි මේ ටික ඔක්කොම එකතු වුණාම 98143 ගාන බැලන්ස් right අපේ ඇදින් මොකුත් තියනවද ගාන ඉවරන කල් හදලා ඉවරයි අපේ ඇදින් මොකුත් තියනවද මං හදිස්සියෙන් හැදුවේ නෑ මම නැවතත් කියනවා සමාගම් ගානක් හදන්න zoom ගානක් හදන්න ඕගොල්ලොන්ටම තේරෙනවනේ කොච්චර අමාරුද කියන්නේ zoom වලින් ඔයාලට explain කරන්න මම ඒකයි කිව්වේ මාත් එක්කම ගාන හදන්න එතකොට ගොඩාක් වෙලාවට explain වෙයි නැතුව ඔයා මේක දිහා බලන් හිටියොත් නම් මෙලෝ දෙයක් තේරෙන එකක් නැති වෙයි ඒකට මට බැලන නම් හරියන එකක් නැති වෙයි ෆිසිකල් උගන්නනවා වගේ නෙමෙයි ඒකයි ප්‍රශ්නේ අපේ ඇදින් මොකුත් තියනවද තියෙනවා නම් පස්සේ හරි අහන්න පුළුවන් මම මේක එවන්නම් ඔයගොල්ලන්ට තියෙනවා නම් ප්‍රශ්න පස්සේ හරි ප්‍රශ්න අහන්න පුළුවන් no issue හරි ප්‍රශ්න අහන්න මගේ පස්සේ හරි මේ දවස්වල තව ටික කාලේ තියෙන එක්සෑම් වලට කොහොමද දන්නේ නැහැ නොවැම්බර් ගොඩක් වෙලාවට තියෙයි නැති වෙන්න විදියකුත් නැහැ හරි ඒක නිසා පාඩම් කරන්න මේවා වැඩ කරන්න මම සමාගම් ගාන මෙතනින් ඉවර කරනවා සමාගම් මම මෙතනින් ඉවර කරනවා ලබන සතිය අපේ ප්ලෑන් එකේ විදිහට මුදල් ප්‍රවාහ ප්‍රකාශ වෙන මුදල් ප්‍රවාහ ප්‍රකාශත් ලබන සතිය ඇතුළත දවසින් ඉවර කරනවා හරිද
පුළුවන් වුණොත් ඕනනම් ඕනෙම වුණොත් අපි දවස් දෙකක් ගමු. හරිද? එතකොට ලබන සතියෙන් සමාගම් අදින් ඉවරයි. සමාගම් මම ගණන් දෙකයි හැදුවේ. තව වෙන මොන හරි ගණන් වල ඔයාලට ඊට කලින් තියෙන පාස් පේපර්ස් වල 2018 දැන් 2019 සහ 20 මම හැදුවා. right? ඊට කලින් තියෙන ඒ වගේ ඊට කලින් තියෙන 2018 17 16 මේ ගණන් මොන හරි හදලා ඔයගොල්ලන්ට පැහැදිලි කිරීම කරගන්න පුළුවන් නම් මගෙන් වෙලාවක් දාගෙන ඕනනම් වෙනම කතා කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? වෙලාවක් හොයාගෙන මාත් කතා කරගෙන වැඩේ කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? ලබන සතියේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ කරමු. නොතේරුණු මොන හරි තියෙනවා නම් ක්ලාස් එක ඉවරලා මගෙන් අහන්න පුළුවන්. හරිද? රයිට් එහෙනම් ලබන සතිය හම්බෙමු. සුබ දවසක් සුබ සතියක්. හොඳට වැඩ කරන්න.